හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසන් වනේ පවත්වන 262 වන භාවනා වැඩසටහනේ දෙවන ධර්ම දේශනාව සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මින් පහීනේ තස්මින් යන්ති කතේ අතාපරං ධම්මවිතක්කා වසිස්සanti තී. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි ඊයේ ඉදිරියෙන් තියාගත්තේ අංගුත්තර නිකායේ තික නිපාතේ එන පංසු දොහවක සූත්‍රය. එතකොට පංසු දෝවක සූත්‍රය පංසු කියන නමින්ම ඉතින් අපිට තේරෙනවා මෙතන එක්තරා අන්දමක පාංශු දෝවණයක් ගැන නිස්සාරණයක් ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ඒ අතීතයේ කාලෙත් ඉතින් රත්තරන් භාවිතා කරලා තින. එතකොට රත්තරන් උකහාගත්ත හැටි නිස්සාරණය කරනපු හැටි පිළිබඳ උපමාවකින් තමයි මේ සූත්‍රය ආරම්භ වෙන්නේ. ඒ නිසාමයි මේ සූත්‍රයට පංසු දෝවක සූත්‍රය කියලා නම තබලා තියෙන්නේ. ඉතින් අපි කෙටියෙන් ඊයේ දේශනාව මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ පටන් ගන්න දේශනාව කොහොමද මේ අර රත්තරන් උකහා ගන්න මේ හොයා ගන්න කෙනෙක් උත්සාහන්ත වෙන්නේ. ඉතින් එතෙන්දී එකපාරට තියෙන රත්තරන් හම්බෙන්නේ නැහැ. පස්වල තමයි ඉතින් ඒක පොඩ්ඩක් තියෙන්නේ. ඉතින් මිනිස්සු මුලින්ම මේ ප්‍රමාණයක් අරගෙන ඒකේ තියෙන අර බොහොම ගොරෝසු කැලි ටික අයින් කරලා දානවා. බොරළු වෙන්න පුළුවන්, කැලි කසල වෙන්න පුළුවන්. අන්නේ ඒ ටික අයින් කරලා දානවා. ඒක ඕලාරික උපක්ලේශ වශයෙන් පෙන්වනවා. බොහොම රළු මට්ටමේ ගොරෝසු මට්ටමේ අපද්‍රව්‍ය වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ දෙවනි අධීරයකට යනවා. දෙවනි අධීරයේදී මජ්ක්‍ධිම සහගත උපක්ලේශ කියලා කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ යම්කිසි අපද්‍රව්‍ය තියෙනවා. ඒ අපද්‍රව්‍ය ටිකත් තවත් ක්‍රමයකින් ඉවත් කරනවා. අපි හිතමු ඒක ඊට වඩා කුඩා සිදුරු තියෙන මොකක් හරි පෙරණයක් භාවිතා කළා. ඒ ටිකත් ඉවත් කරලා දානවා. ඊට පස්සේ ඔන්න තුන්වෙනි අධීරයකට එනවා. තුන්වෙනි අධීරයේදී ඊට වඩා සූක්ෂමයි. ඒ ටික අපිටම පිඹලා නැත්තම් පොළලා ඒ වගේ ක්‍රමයකට වට්ටියකට දාලා ගරලා ඒ වගේ ක්‍රමයකට ඔන්න ඒ ටිකත් ඉවත් කරනවා. ඊට පස්සේ දැන් ටිකක් ඔන්න රත්තරන් පිළිබඳ යම් හැඟීමක් එන්න පුළුවන්. තැන් තැන් වල පොඩ දිලිසෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ ඒතෙන් තාම රත්තරන් හම්බෙලා නැහැ. ඊට පස්සේ තවත් ඔන්න සුද්ධ කරනවා, හොදනවා. ඉතින් ඒ කට්ටිය බොහොම සූක්ෂමව වැඩේ කරගෙන යනවා. දැන් ඔය තුන්වෙනි පියවරත් ඔය විදිහට කරගෙන යනකොට ඊට පස්සේ ඔන්න හම්බ වෙනවා දැන් සියුම් කුඩා කැබිලිටි හම්බ වෙනවා කැට කැබිලිටි හම්බ වෙනවා. ඉතින් ඒකෙත් තාම මේ රත්තරන් තියෙන බව පෙනුනට මොකද කරාබුවක් හදාගන්න මුද්දක් හදාගන්න මට්ටමක් නැහැ. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? මේ ටික අරගෙන නැවතත් සුද්ධ කරනවා, හොදනවා, කෝවක දාලා රත් කරනවා, පිඹිනවා. ඔය වගේ උපක්‍රම පාවිච්චි කළා අර ඊටාම සූක්ෂම අන්දමින් තියෙන අනිකුත් උපක්ලේශ අනිකුත් ඒ අනවශ්‍ය දේවල් ඒ ටිකත් අයින් කරලා දානවා. දැන් ඊට පස්සේ නැවතත් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔන්න රත්තරන් හම්බුණා. හැබැයි ඒ තාම අර මුද්දක් හදාගන්න, මාලයක් හදාගන්න, කරාබුවක් හදාගන්න තරම් ඒක හොඳට නම්‍යශීලී වෙලා නැහැ. සුඛනම්‍ය වෙලා නැහැ. ඒ බඳු සුඛනම්‍ය මට්ටමකට පත් වෙනකන් ආයෙත් අර දේම කරන්න ඕනේ. ආයෙත් හොඳට කෝවේ දාලා රත් කරන්න ඕනේ. ආයෙත් අපද්‍රව්‍ය ඉවත් කරන්න ඕනේ, පිඹ හරින්න ඕනේ, ආයෙත් රත් කරන්න ඕනේ, ආයෙ වෙන්න අරින්න ඕනේ. ඔය විදිහට නැවත වාර කීපයක් කරාම තමයි බුදුරජාණන් වහන්සේ කියන ඔන්න දැන් හම්බුණා. ඊටාම පිරිසුදු මට්ටමේ රත්තරන්. ඉතින් ඔය උපමාවමයි අරගෙන ඉන්නේ අපේ ප්‍රතිපදාවට. නැත්නම් අපි කරන භාවනාවට නැත්නම් ප්‍රතිපත්තියට ඔය උපමාවමයි අරන් ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පටන් ගත්තේ අර සම්ති අධිචිත්ත මනියුත්තස්ස බික්කුණෝ ඕලාරිකා උපක්ඛිලේසා යම්කිසි මේ අධිචිත්තයක් පිණිස හිතේ දියුණුවක් පිණිස උත්සාහන්ත වෙන භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, මෙහෙණින් වහන්සේ නමක් වෙන්න පුළුවන්, ගිහි උපාසක උපාසිකාවක් වෙන්න පුළුවන්. ඒතර එයාත් මේ කටයුත්ත පටන් ගන්නකොට මුලින්ම හම්බෙන්නේ අන්නර කියන ඕලාරික උපක්ඛිලේශ. ඒක පෙන්වන්නේ ඇත්තටම කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත වශයෙන්. ඒතර කයෙන් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් පැත්තක්, වචනයෙන් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් පැත්තක්, හිතින් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් පැත්තක් තමයි කතා කරන්නේ. එතන බොහොම ගොරෝසු මට්ටමේ දේවල්. අපි හිතමු ප්‍රාණඝාතේ. නැත්තම් හොරකම් කිරීම, කාම මිත්‍යාචාරයේදීම. එහෙම නැත්තම් බොරු කීම.
මත්පැන් පානය වගේ ඉතින් අපි සාමාන්‍යයෙන් දන්න ඒ ප්‍රබලම මට්ටමේ ශික්ෂාපද බිඳ වැටීමක් තමයි ඉතින් කතා කරන්නේ. ඒතර ඒ කාය දුච්චරිතේ වචී දුච්චරිතේ තමයි නම් මුලින්ම අයින් කරගන්න තියෙන්නේ. ඒක හරියට නිකන් අර අපිට දැනෙන බොහොම රළු මට්ටමේ අපද්‍රව්‍ය වගේ තමයි. ඉතින් ඒ ටික ඔන්න දැන් එයා වළක්ව ගත්තා. සිල් සමාදන් වුණා. අවංකවම සීලයක් ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙනවා. දැන් ඔහොම කටයුතු කරගෙන යනකොට ඔන්න දෙවෙනි මට්ටම හම්බ වෙනවා. දෙවෙනි මට්ටමේදී අදත් එක්කෙනෙක් කතා කරලා තුන දැන් මේ හිතට එනවා හරිම ලොකුවට කාම විතර්ක. සමහරට gedara ඉන්නවට වඩා එන්නත් පුළුවන්. මොකද අර දේවල් දැන් ඔක්කොම අයින් කරලා තියෙන්නේ. සීලයකින් හික්මවලා තියෙන්නේ. හැබැයි හිත තාම හික්මිලා නැහැ. කය පොඩ්ඩක් තැම්පත් වෙලා තිනවා. කය හික්මවාගෙන තිනවා. කය වචනය යම් පමණකින් ආරක්ෂා වෙලා තියෙනවා. සංවර කරගෙන තියෙනවා. හැබැයි හිත සංවර වෙලා නැහැ තාම. හිතට එනවා කාම විතර්ක. හිතට එනවා ව්‍යාපාද විතර්ක. හිතට එනවා විහිංසා විතර්ක. ඉතින් අන්න එහෙනම් ඒ මජ්ක්‍ධිම සහගතා උපක්ඛිලේසා කියලා ඔන්න ඔය මට්ටම ඊළඟට දේශනා කරනවා. ඉතින් එහෙනම් ඒකට තියෙන විසඳුම තමයි අපි ඊ ටිකක් දීර්ඝව සාකච්ඡා කළේ. අර අපේ හිතේ අපි සමාධියක් දියුණු කරනවා. හිතේ ඒකාග්‍රතාවයක් දියුණු කරනවා. ඉතින් ඒ ඒකාග්‍රතාවයක් ක්‍රමානුකූලව වඩ아가ගෙන යනකොට දියුණු කරගෙන යනකොට ඒ ඒකාග්‍රතාවය තුල නැත්නම් සමාධිය තුල තියෙන යම් යම් ගුණ විශේෂයන් යම් යම් කුසලතාවයන් අර නීවරණ පහට එක එකකට ආමන්ත්‍රණය කරනවා. දැන් අපි ඊයේ කතා කරපු විදිහට අපි නැවත නැවත අපේ හිත ඒ අරමුණට නංවන්න අපි තුමා ආනාපාන සතිය අපි වඩන්නේ. ආශ්වාසයට නැවත හිත නංවනවා. ප්‍රශ්වාසයට නැවත හිත නංවනවා. ආශ්වාසයට නැවත හිත නංවනවා. ප්‍රශ්වාසයට නැවත හිත නංවනවා. දැන් මේක දිගටම කරන්න ඕනේනේ. මොකද හුස්ම නවතින්නේ නැහැනේ. ඒක දැන් නැවත නැවත පැමිණෙනවා. පැමිණෙන වාරයක් ගානේ අපේ හිතේ එක ආශ්වාසයක්වත් මගහරව ගන්නේ නැතුව එක ප්‍රශ්වාසයක්වත් මගහරව ගන්නේ නැතුව ඔන්න අපි ඒක නැවත නැවත කර ඉන්නවා. ඒතකොට ලොකු කාර්යයක් පැවරිලා තියෙනවා නේද? නිදා ගන්න වෙලාවක් නැහැ. ඔන්න විදිහට අපි බොහොම සූක්ෂමව නැවත නැවත හිතේ අරමුණේ නංවමින් වාසය කරනවා නම් එතකොට තීන මිද්දේට අවස්ථාවක් නැහැ. මොකද කාර්යශූර ගතියක් තමයි එතනදී එන්නේ. අර තීන මිද්දේ ඉතින් වෙන පැත්තකින් එන්න පුළුවන් අරමුණ සියුම් වුණාම තාම සතිය දුර්වලයි. මොකද මුලදී අරමුණ ගොරෝසු ගතියක් තියෙනවා හොඳට තේරෙනවා. නමුත් පස්සේ අරමුණ සියුම් වෙනවා. ඒතර සියුම් වෙච්ච අරමුණේ සිහිය පවත්වා ගන්න තාම අමාරු නිසා නිින්ද යන්න ඉඩ තියෙනවා. නමුත් අපිට පුළුවන්කම තියෙනවා නම් නැවත නැවත අරමුණේ සිහිය පවත්වන්න. එහෙමනම් තීන මිද්දේට අවස්ථාවක් නැහැ. ඊට පස්සේ දැන් සිහිය පැවැත්වීම පමණක් නෙමෙයි මේ සිහිය පවත්වන අරමුණ ගැන සූක්ෂම බලනවා. හොයලා බලනවා. ටිකක් සැලකිල්ලෙන් බලනවා. මෙයාගේ ගති ලක්ෂණ හොයලා බලනවා. මේක දීර්ඝද, මේක කෙටිද, මේක උණුසුම්ද, මේක සිසිල්ද? මෙතන තනි ආශ්වාසයක්ද තියෙන්නේ නැත්නම් ආශ්වාස පේලියක්ද මෙතන තියෙන්නේ? කොයි නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ කියලා ඉතින් අර පොඩ්ඩක් ඒ ගැන විමසලා බලනවා. ඔන්න විමසා බැලීම තමයි ਵਿਚාරය කියලා කියන්නේ. එතකොට ඒ විමසා බැලීම මේ විචිකිච්ඡාවට පටහැනි. අපේ හිතේ කිසිම සැකයක් පහළ වෙන විදිහක් නැහැ. නිශ්චිතවම දන්නවා මේ ඇවිල්ලා ආශ්වාසය. මේ ඇවිල්ලා ප්‍රශ්වාසය. මේ ඇවිල්ලා ආශ්වාසයේ මුල. මේ ඇවිල්ලා ප්‍රශ්වාසයේ මුල. කියලා අර නිවැරදිව දැනගැනීම තුළ හිතේ විචිකිච්ඡාවට තැනක් නැහැ. එhmenan එතකොට ඒ නීවරණයක් දැන් සෑහෙන්න යටපත් වෙනවා, මැඩ පැවැත්වෙනවා. මොකද දැන් ਵਿਚාරය හොඳට ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා මේ කටයුත්තේ දැන් යම් සාර්ථකත්වයක් අත්දකිනවා. මොකද සෑහෙන උත්සාහයක් දරුවා හිත එහෙමේ යන එක දැන් වළක්ව ගත්තා. අරමුණත් එක්කම දැන් සෑහෙන ඉන්නවා. තොරතුරු පේනවා. දැන් යම් පමණක සාර්ථකත්වයක් තියෙනවා. මේ පැති ටික හැදිලා එනකොට අන්න ප්‍රමෝදයක්, පුංචි සතුටක් ඇති වෙන්න ගන්නවා. ඒතකොට ඒ බඳු සතුටක් වර්ධනය වෙන්න ඒ බඳු ප්‍රීතියක් වර්ධනය වෙන්න ඒ බඳු ප්‍රීති සහගත සතුට සහගත ස්වභාවයක් තුල එhmenan ව්‍යාපාදෙට ඉඩක් නැහැ. කේන්ති යන්න විදිහක් නැහැ. මොකද දැන් වැඩේ වෙනවන්නේ ලස්සන්ට. ඉතින් එහෙමනම් අන්න ව්‍යාපාදෙට ඉඩක් නැහැ. තරහක් යන්න විදිහක් නැහැ. ඒ ව්‍යාපාද නීවරණයත් දැන් එහෙමනම් සමනයටපත් වෙනවා. දැන් ඉතින් ඒවත් නැති වුනහම ව්‍යාපාදයක් දැන් අහෝසි වෙලා වැඩෙත් සාර්ථකව සිද්ධ වෙනවා. එහෙමනම් දැන් ඉතින් කායික සෝයක් මානසික සෝයක්. කායික මානසික සැපයක්. ඒතර කායික මානසික සැපයක් ඇතුළත තියෙනවා නම් හිතට දැන් එහෙම දුවන්න උවමනාවක් නැහැ. මොකද මේ හිත සැප ඉල්ලගෙන හිත සතුට ඉල්ලගෙන තමයි එහෙම දුවන්නේ. අපි ගාම සතුට තියෙනවා නම් ඇතුළතම සංසිඳීමක් තියෙනවා නම් ඇතුළතම ලොකු සහනයක් තියෙනවා නම් හිතට එළිය යන්න උවමනාවක් නැහැ. ඒතර මේ ඇතුළ සංසිඳීම නිසාම ඔන්න හිත ඇතුළේ ඉන්න ගන්නවා. හිතට විසිරෙන්න උවමනාවක් නැහැ. හිත තැම්පත් වෙන්න ගන්නවා.
අතීත දේවල් අල්ලගෙන පසුතැවෙන්න උවමනාවක් නැහැ. දැන් ඇතුලේ හරීම සාමකාමී ගතියක්, සංසිඳිච්ච ගතියක්, ඉන්න පුළුවන් ගතියක්, සහනශීලී ගතියක් තියෙන්නේ. එහෙමනම් අන්න අර අනිකුත් නීවරණ හතරවෙනි නීවරණ අපි සාමාන්‍යයෙන් කියන උද්දච්ච කුක්කුච්චය කියන ඔන්න ඔය නීවරණයක් දැන් අයින් වෙනවා. දැන් තැම්පත් වෙච්ච සහනශීලී ස්වභාවයක් තුල සතුටින් සාමයෙන් ඔන්න දැන් හිත ඉන්නවා. ආය අමුතුවෙන් දැන් එළියට ගියාට පස්සේ ආයි බලෙන් අල්ලන් එන්න උවමනා නැහැ. හිතම ඉන්නවා දැන්. හිතමේ අරමුණේම ඉන්නවා නැවත නැවත මතුවෙන අරමුණේ විසින්ම කාලය ගත කරනවා. දැන් ඒකාග්‍රතාවයක්. වෙන වෙන අරමුණු වලට දුවන්න උවමනාවක් නැහැ. දැන් හිත ඒකාග්‍ර වෙලා. එහෙනම් ඒ ඒකාග්‍රතාවය මතු වුණා නම් සමාධිමත් භාවය දියුණුනා නම් ඒ කියන්නේ කාමච්ඡන්දයට ඉඩක් නැහැ. කාමච්ඡන්දෙන් තමයි අර එක අරමුණක ඉන්න නොදී ඊළඟ වෙන අරමුණක් ඉල්ලන ගතිය තියෙන්නේ. මේක හොඳමදි වෙන එකක් ඕනේ. දැන් මෙතන තියෙන්නේ එහෙම එකක් නෙමේ ආස්වාසය ගැන සතුටින් ඉන්නවා. ප්‍රශ්වාසය ගැන සතුටින් ඉන්නවා. ඉතින් ඒක අතකින් බැලුවම හරි අමුතු පරිවර්තනයක් අපේ සිද්ධ වෙන්නේ. දැන් මුලදී නම් මේක මේ හුලන් දිහා බැලලා හරි ගියේ කාටද කියලා නිකන් හිත විවේචනය කරනවා. එහෙම විවේචනෙකින් එනවා. නමුත් තමන් මේක වඩන්න මේක තුලින් ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළ වෙන්න ඉතින් එතකොට මේ ආශ්වාසයක් කියන එක ආස්වාදයක් බවට පත් වෙනවා. නේද? ආශ්වාසයක් එයා අත්දකිනවා ඒ තුලින් නිකන් නිරාමස ප්‍රීතියක් පුංචි ආස්වාදයක්. ප්‍රශ්වාසයක් අත්දකිනවා ඒක නිකන් හුලන් නෙමෙයි දැන්. ඒක තුලින් යම් සතුටක් දනවනවා. ප්‍රීතියක් දනවනවා. එතකොට ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුල සතුට දනවන ගතියක්. ඉතින් ඒකට ඔය බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේම කියන්නේ beautiful breath. දැන් මේ ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියන්නේ හරි ලස්සන දෙයක් බවට පත් වෙලා. ප්‍රීතිමත් දෙයක් බවට පත් වෙලා. ඉතින් ඔන්න ඔය වගේ තත්යකට යෝගාවචරයේපත් වුනහම ඉතින් ආයි අමුතුවෙන් එයාට භාවනා කරන්න කියලා උනන්දු කරන්න දෙයක් නැහැ. මේ භාවනාවම තුලින් එයාට තුල තෘප්තිමත් බවක් ඇති වෙලා. ඉතින් ඔන්න ඔය වගේ තත්යකට එනවා නම් ඒ කියන්නේ යම් සමාධියේ දියුණුවක් තියෙනවා. සමාධිමත් බවක් දැන් ඇති වෙලා තියෙනවා. කායික මානසික සැහැල්ලුවක් තියෙනවා. අර කලින් වගේ අතන මෙතන රිදෙන ගති දැන් අඩුයි. හිතත් එහෙ මෙහෙ දුවන ගති අඩුයි. හිත වෙන තැනකට ගියත් ඉක්මනටම එනවා. එයා විසින්ම එනවා. මොකද ඇතුළත සහනශීලී ගතියක් තියෙනවා. වෙන දෙයක් ගැන හිතන්න ගියාමයි දැන් කරදර. හිතන්න දැන් අතීතයේ වෙච්ච මොකක් හරි අකරතැබ්බයක් ගැන, තමන්ගෙන් වෙච්ච වැරැද්දක් ගැන පසුතැවෙන්න ගියාම හිතට හරි බරයි. ඒක තේරෙනවා දැන් හොඳටම. හැබැයි ඊට වඩා ලේසි මේ ආස්වාසයත් ප්‍රසවාසයත් එක්ක ඉන්න එක. එයාටම තේරිලා. අපි මේ කියලා නෙමෙයි. අපි එයාට පුරුදු කළා. දැන් හිතම අවබෝධ කරගෙන ඒ කටයුත්තේ නියැලෙනවා. ඉතින් එතකොට අර අපිට බලෙන් කරන්න තිබිච්ච කටයුතු ටිකක් අඩුයි දැන්. හිත විසින්මයි දැන් කාලේ ඒ කටයුත්ත කරන්නේ. එතකොට මෙතන තියෙනවා එක්තරා අන්දමක අපිට තේරුම් ගත යුතු තව පැත්තක්. ඒ තමයි මෙතෙන්දී අපි වීරය සම කරන්න ඕනේ. ඒ කියන්නේ හිතන්න මුලදී නම් අපි පුංචි දරුවෙක් නම් පුංචි දරුවාට තේරෙන්නේ නැහැ. ඉතින් යාට එහෙනම් අපි පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ, සැරවැර කරන්න ඕනේ. ඒත් අහන්න නැත්නම් කොටුපාරක් දෙන්න ඕනේ. මොකද යාට තේරෙන්නේ නැහැ. හොඳ නරක තේරෙන්නේ නැහැ. වැඩිහිටියෝ වශයෙන්, අම්මලා තාත්තලා වශයෙන්. ඉතින් ඒ විදිහට යාට මඟ පෙන්වන්න ඕනේ. හැබැයි ඊට පස්සේ ඔන්න යා පොඩ තේරුම් ගන්නවා. එයා තුල නුවණක් වැඩෙනවා. එයා පොඩ වැඩිහිටි බවට පත් වෙනවා. ඉතින් එයාට දැන් ඔන්න තේරෙනවා. ඒතර තේරුණාට පස්සේ එතකොටත් ඔන්න දැන් අම්මා තාමත් ගහනවා නම්, තාත්තා තාමත් තරවටු කරනවා නම් දැන් මොකද වෙන්නේ? සාර්ථක නෑ නේද? එතකොට දරුවා ඉතින් නොමග යනවා. මොකද මේ දරුවාගේ වර්ධනය අම්මයි තාත්තයි තේරුම් ගන්නෑ. දරුවාගේ හික්මීම, දරුවාගේ යහපත් පැත්තට පත්වීම අම්මයි තාත්තයි නිරීක්ෂණය කළා නෑ. ඔන්න වගේ තමයි අපේ හිතත් අපේ තාමත් මේ මෙනෙහි කිරීම කර හරි දරදඬු විදිහට මේ කරගෙන යනවා නම් හිත මේ කියන දේ අහලා අරමුණේ ඉඳද්දිත් ඒ කියන්නේ වැරදි. ඒ කියන්නේ අපි මේ වැඩේ සාර්ථක වෙන බව අපි නිරීක්ෂණය කරන්න ඕනේ. හිත කලින් වගේ නෙමෙයි දැන් කියන දේ අහනවා සෑහෙන සංසුන්. මං කිව්වහම මේ ආස්වාස ප්‍රස්වාසයේම දැන් දිගට ඉන්නවා. දිගට මේ කටයුත්ත යාම කරගෙන යනවා කියලා අපි තේරුම් ගත්තා නම් එහෙනම් අපි පොඩ්ඩක් එයාට මේ වැඩේ කරන්න ඉඩ දීලා මම නිකන් අර පරතෝ බැල්මෙන් බලන්න ඕනේ. අයින් වෙලා බලන්න ඕනේ. මම දැන් ඕන්ට වඩා මෙදිහත් වෙන්න අවශ්‍ය නැහැ. ඒතකොට නිකන් අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මම මේක දිහා නිකන් ලාවට බලාගෙන ඉන්නවා. සැනසෙල්ලේ බලාගෙන ඉන්නවා. වෙන්න ඉඩ හැරලා. ඔන්න ඔතන තමයි වීරයේ අඩුවීමක් තියෙන්නේ. අඩු කිරීමක් තියෙන්නේ. නැත්තම් අපි මෙනෙහි කිරීමක් කර හිටියා නම් මෙනෙහි කිරීම නතර කළා. බොහොම සංසුන් හිතකින් බලාගෙන ඉන්නවා. කතා නොකරන හිතකින් බලාගෙන ඉන්නවා. එතකොට අන්න ආස්වාස ප්‍රස්වාසයේ තව සංසිඳෙන්න ගන්නවා. දැන් හිතන්න අපි දවල්ත් කතා කළා මේක එක්තරා රටාවකට සිද්ධ වෙන්නේ
අපි හොඳට ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය ගැන තේරුම් ගනිමින් වාසය කරද්දී ඒක සූක්ෂම වෙන්න අපි මෙනෙහි කිරීමක් කරොත් ඒකට බාධා වෙනවා. මුලදී ප්‍රයෝජනවත් වෙච්ච මෙනෙහි කිරීමම පස්සේ බාධාවක් බවට පත් වෙනවා. මොකද දැන් රළුයි. මෙනෙහි කිරීම කරනවා කියන එකම රළුයි. ඒක Tamanට තේරෙන්න ඕනේ. ආස්වාසේ ප්‍රස්වාසයේ සියුම්, ඒ බඳු සියුම් මට්ටමකදී මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා කියන එක බරට දැනෙනවා. එහෙමනම් අපි මෙනෙහි කිරීම නතර කළා සංසුන් හිතකින් ඒ කටයුත්ත කරගෙන යනවා. එතකොට තමයි යන්න තැම්පත් වෙන්නේ. පස්සම්බයං කාය සංඛාරං කියන එකට එන්න පුළුවන් වෙන්නේ යන්න. එතකොට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම යා විසින්ම ක්‍රමානුකූලව තැම්පත් වෙනවා. දැන් මේ විදිහට ගිහිල්ලා ඊළඟට අපි තුන්වෙනි එක කතා කළා ඊයේ සුකුම සහගතා මේ උපක්ඛිලේසා කියලා දැන් සූක්ෂම විතර්ක පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වැඩි ටික සාර්ථකුණානේ. සෑහෙන උත්සාහයක් දරුවා. ඉතින් නිවාඩුවකුත් ගත්තා. නිස්සරණයටත් ආවා. කොහොම හරි ඔට්ටු වුණා. වැඩේ සාර්ථකයි. දැන් ඉතින් ඔන්න ගිහිල්ලා කියලා දෙන හැටි මතක් වෙනවා. කාටද දැන් ගිහිල්ලා කියලා දෙන්න? අම්මට කියලා දෙන්න ඕනේ, තාත්තටත් කියලා දෙන්න ඕනේ, පුතාටත් කියලා දෙන්න ඕනේ, දුවටත් කියලා දෙන්න ඕනේ, බේත් ගන්න ඉන්න ලෙඩටත් කියලා දෙන්න ඕනේ. කියලා ඉතින් ඔක්කොම කියලා දෙන හැටි මතක් වෙනවා. ඉතින් එතකොට ඉතින් ආයෙත් ඉතින් ඔන්න විතර්ක. එහෙමත් නැත්නම් රට ගැන මතක් වෙනවා. ඊයේ අපි කතා කළා. රටේ තියෙන ප්‍රශ්න ගැනයි, ගෙදර තියෙන ප්‍රශ්න ගැනයි, ලෝකේ තියෙන ප්‍රශ්න ගැනයි, අඟහරු ලෝකේ තියෙන ප්‍රශ්න ගැනයි ඔක්කොම මතක් වෙනවා. මොකද දැන් හිතට ලොකු වැඩක් නැහැනේ කරන්න. ඉස්සරහ නම් ආස්වාද ප්‍රස්වාසය බලන්න තිබුණා. දැන් ඒක සංසිඳලා බොහොම සාමකාමීව ඉන්න යුගයක්. දැන් හිතට වැඩ අඩු වුණාම ඉතින් ආයෙත් අර දේවල් එළියට ගන්න පුළුවන්. අනිත් එක ඒ වෙලාවේ තියෙනවා හරිම හරි කියලා හිතන ගතියක්. දැන් කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, අනිත් කෙනෙකුට හිංසාවක් කරන විතර්කයක් අපිට බැලුවටම තේරෙනවා මේක වෙච්චර සුදුසු නෑ කියලා. නමුත් මේ රට ගැන හිතන එක, අම්මා තාත්තා ගැන හිතන එක, දරුවෙක් ගැන හිතන එක, තමන්ගේ ඥාතියෙක් ගැන හිතන එක, යාටත් මේක කියලා දෙන්න ඕනේ කියලා හිතන එක ඉතින් වැරදි නෑ වගේ. ඒ වගේම ඉතින් මම මේ කරන එක හරි නේද? දැන් අනිත් එක්කෙනා මං ගැන නිවැරදි අවබෝධයක්ද තියෙන්නේ? එහෙම ඉතින් තමන් ගැන පොඩි ප්‍රතිරූපයක් මැවෙන එක, ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න ඕන එක, කීර්තිය ආරක්ෂා කරගන්න ඕන එක. ඉතින් වැරදි නැහැ වගේ. ඉතින් ඒ නිසා ඔය ASCII පැටලෙනවා. ඉතින් ඒ නිසා ඔන්නවා සූක්ෂම විතර්ක වශයෙන්, සුකුම විතක්ක වශයෙන් පෙන්ලා දෙනවා. ඉතින් හරිම අමාරුයි මේ හිත ගොඩ ගන්න. ඒ කියන්නේ වංචනිකයි කියලා කියන්න පුළුවන්. අපිව මුලා කළා හරි හොඳයි ඥාතියෙක් වගේ එන්නේ. ඥාතියෙක් වගේ යාළුවෙක් වගේ එන්නේ හැබැයි හොරෙක් තමයි ඇවිල්ලා තින්නේ. ඒ නිසා අපි මේ විතර්කත් පෝෂණය කරන්න ගියොත් දන්නේම නැහැ. ඉතින් ආයෙත් ඒක කෙලවර වෙන්නේ අර කාම විතර්ක වලින්. කෙලවර වෙන්නේ ව්‍යාපාද විතර්ක වලින්. කෙලවර වෙන්නේ විහිංසා විතර්ක වලින්. ඒ නිසා එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ විතර්කත් දැන් එන්න පුළුවන් පරිස්සම් වෙන්න. ඒකත් අපි නුවණින් තේරුම් ගන්න ඕනේ. මේ වෙලාවේදී මේවා කරන්න නෙමෙයි මං ආවේ කියලා දෙන එක පස්සේ කරගන්න පුළුවන්. මම මේ තාම ශිෂ්‍යයෙක්. තාම මමවත් වැඩේ හරියට කරගෙන නැහැ. තව සෑහෙන්න එහාට යන්න ඕනේ කියලා ඉතින් අපි චුට්ටක් මේ එක පාට අපිව හුඟා කුඩින් තියන්න යන්නේ නැතිව පොඩ්ඩක් තායි බිමට බහිනවා. මට බහලා තව තියෙනවා වැඩ කියලා අපි පොඩ්ඩක් වැඩේ දිගට කරගෙන යන්න ඕනේ. ඉතින් එතකොට තමයි ඔය ටිකත් සහනයටපත් වෙන්නේ. ඉතින් ඒකට ඇත්තටම ධර්මයක් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තව ඉස්සරහට කියලා තියෙනවා. මේ දේවල් තව තේරුම් ගන්න ඕනේ. ඊළඟට හිතට එන කාම විතර්ක දුරු කරන්න ඕන අපි තවත් මොනවා හරි දෙයක්කින් ඒක ප්‍රතිස්ථාපනය කරනවා. ව්‍යාපාදේ දුරු කරන්න ඕන මෛත්‍රියක් පාවිච්චි කරනවා. ඊළඟට අපි ඔන්න තව මොනවා හරි විපස්සනා පොතක් කියන ඉතින් අර ධර්මේනොත් යම්සි පිටුහලක් ගන්නවා. සුතමේ ඥානෙනුත් අපිට යම් පමණක මේ පිටුහලක් ලැබෙනවා. දැන් හතරවෙනි පියවරේදී දැන් ඊට පස්සේ හරි ලස්සන වැඩක් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා තස්මින් පහීනේ තස්මින් යන්ති කතේ අතාපරං ධම්ම විතක්ක වසිස්සanti. දැන් මොකද වෙන්නේ? ධර්මයේ පිළිබඳ විතර්ක පහළ වෙනවා. දැන් මේ බලාගෙන ඉඳද්දි දැන් මේක අනිත්‍යයි මේ අර පොතේ තිබුණා ප්‍රේරුකාණේ සාහනාසික පොතේ මෙහෙම තිබුණා. ඒකද දන්නේ දැන් මේ පේන්නේ. නැත්තම් අර ස්වාමීන් වහන්සේ බණට කිව්වා ඒක තමයි දැන් මේ අත්දකින්නේ. දැන් මේ ධර්මයේ ගැන විතර්ක. ධම්ම විතක්ක වසිස්සanti. බලන්න අපිට අර ප්‍රයෝජනවත් වෙච්ච දේම දැන් ඊළඟ මට්ටමකදී දැන් බාධාවක් වෙලා. ඉතින් කවුද ශාස්ත්‍රුන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මයක් අයින් කරන්න කියලා කියපු? නේද? බුදුරජාන් වහන්සේ කියන්නේ මහා පුදුමාකාර මේ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. උන්වහන්සේ කියන්නේ මේ ධර්මයක් මහණෙනි මේක පහුරක්. මේක මේ කරේ තියාගෙන යන්න නෙමෙයි මේක තියෙන්නේ. මේක ඇවිල්ලා ඊතර වීම සඳහායි මේක තියෙන්නේ. එහෙම දේශනා කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ භාගතුන් වහන්සේ පමණයි. ඉතින් එතකොට දැන් මේ
ධර්මයේම පාවිච්චි කළා ධර්ම විතර්කම පාවිච්චි කළා කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ඒවත් අයින් කරගත්තා. ඒ අපි නිවර්දව භාවනාවක් වැඩුවා. ඉතින් ඔය අර ආපු බොහොම සූක්ෂම මට්ටමේ විතර්කත් කොහොම හරි අයින් කරගත්තා. දැන් එන ධර්මය හා සම්බන්ධ විතර්කත් එහෙනම් අයින් කරන්න වෙනවා. දැන් එතකොට ධර්ම විතර්ක තියෙද්දි බුදුරජාණන් වහන්සේ කියන හැබැයි යම් පමණක හිතේ සමාධියක් වැඩෙන්න පුළුවන්. මොකද ධර්ම විතර්ක කියන එක අදාළයිනේ ධම්මානුස්සතියටත් නේද? අහලා තියෙනවනේ දැන් බුද්ධානුස්සතියකින් අපිට පුළුවන් උපචාර සමාධියක් වුණත් හදාගන්න. ධම්මානුස්සතියකිනුත් අපිට පුළුවන් උපචාර සමාධියක් වුණත් හදාගන්න. ඒකම නැවත නැවත අරහං කියලා අපි බුදුගුණ භාවනාවක් වැඩුවොත් හිත එකඟතාවයක් ඇති වෙනවා. ධර්මයේ ගැනත් යම්කිසි මානසිකාරයක් කරොත් කෙලෙස් ටික අයින් වෙලා හිතේ යම් පමණක සමාධියක් එනවා. හැබැයි ඒකේ තියෙන දුර්වලතා කීපයක් මේ සූත්‍රයේ ලස්සනට පෙන්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සෝ හෝති සමාධි නචේව සන්තෝ නච පනීතෝ න පටිපස්සද්දි ලද්දෝ න ඒකෝදි භාවාදි ගතෝ සසංඛාර නිග්ගයිහ වාරිතවතෝ. යම්කිසි ලක්ෂණ ටිකක් නැත්නම් දුර්වලතා ටිකක් මේ සමාධිය පෙන්ලා දෙනවා. මොනවාද? සෝ හෝති සමාධි නචේව සන්තෝ. ඒ තරම්ම ශාන්ත නැහැ. මොකද ධර්ම විතර්කයක් තුලින් තමයි මේක අර එළියෙන් එන හොරු ටික වළක්වලා තින්නේ වැටක් ගහලා. නැත්නම් තාප්පයක් බැඳලා වගේ. ඒතර මේ ආරක්ෂාවක් යොදීම නිසාම නිකන් අර કૃතිම ගතියක් තියෙනවා. ඒතර ඒක අර තරම් ශාන්ත නෑ එහෙනම්. ඊළඟට නච පනීතෝ ඒ තරම්ම ප්‍රනීත සමාධියක් නෙමෙයි. න පටිපස්සද්දි ලද්දෝ. ඒ කියන්නේ කායික මානසික සැහැල්ලුවක් එක්ක ඒ දැනෙන ප්‍රනීත මට්ටමේම සමාධියකට තාම යා උරුමකම් කියන්නේ වෙනත් වචන වලින් කියනවා නම් ධර්ම විතර්කයේ අයින් වෙච්ච ගමන් ආයි කාම විතර්කයක් එන්න පුළුවන්. ආයි ඥාති විතර්කයක් එන්න පුළුවන්. ආයි ඉතින් වෙන තැන්වල හිත යන්න පුළුවන්. හරියට නිකන් අර ධම්ම විතර්ක ටික ආරක්ෂක බටයෝ ටික වගේ. ආරක්ෂක බටයෝ ටික ඉන්න තාක් හිත සමාධිමත් වෙලා ඉන්නවා. ආරක්ෂක බටයෝ ටික ඉන්න තාක් අපිට ආරක්ෂාවක් තියෙනවා. ඒගොල්ලන්ට නිින්ද ගිය ගමන් ඔන්න ආයෙත් හොරු ටික එළිය ඇතුළට එනවා. ඉතින් එතකොට තියෙන්නේ අර උත්සාහයෙන් පවත්වන සමාධියක්. ඒක තමයි න ඒකෝදි භාවාදිගතෝ. හොඳට ඉහළම මට්ටමින් මේ ඒකාග්‍රතාවයක් නෙමෙයි මේ අත්දකින්නේ. ඊළඟට හරිම වැදගත් වචනයක් එනවා සසංඛාර නිග්ගයිහ වාරිතවතෝ. ඒ කියන්නේ හිත සංස්කරණ කරන එක නැත්නම් සංස්කරණවල යෙදෙන එක උවමනාවෙන් මැඩපවත්වගෙන ඉන්නවා. මම මෙහෙම කිව්වත් උදාහරණයක් වශයෙන් අපි හිතමු රබර් බෝලයක් තියෙනවා. ඒ රබර් බෝලේ අපි හිතමු වතුරේ දාලා තියන්න ඕනේ නම් අපි නිකන් වතුර උඩට වැට්ටුවොත් මොකද වෙන්නේ? වතුරේ පාවෙනව නේද? වතුරේ යටට යන්නේ නැහනේ රබර් බෝලයක් කියලා අපි හිතමු. වතුරේ යටට යන්නේ නැහැ. අපි ඕක අතින් අල්ලගෙන ඔබාගෙන හිටියොත් යට තියේවි. අත අතහැරියොත් ආයුරට එනවා. අන්න ඒ වගේ තමයි මේ සමාධියත් බුදුරජාන් වහන්සේ කියනවා මේක ඇවිල්ලා මේ සංස්කරණ කළා හිතට මේවා හිතන්න එපා කියලා නිග්‍රහ කළා. ඒ වෙනුවට ධර්ම විතර්ක දාගෙන කියලා දීලා සෑහෙන ඉතින් ආණ්ඩු මට්ටු කරගෙන තමයි මේ සමාධිය පවත්වන්නේ. ඉතින් එතකොටත් ඉතින් කෘතිමයි ටිකක් නේද? සමාධියක් තියෙනවා. හැබැයි අර ටික අර උපෝෂණය අර අනුග්‍රහය ලැබුණේ නැත්තම් ආයෙත් ඉතින් විසිරෙනවා. ආයෙත් හිත ගිහිල්ලා කාම විතර්ක වලට යනවා. ආයෙත් හිත ගිහිල්ලා විහිංසා විතර්ක වලට යනවා. ව්‍යාපාද විතර්ක වලට යනවා. අර හරීම සැහැල්ලු මට්ටමේ සමාධියක් තාම ලැබිලා නැහැ. ඒකට ඊළඟ පියවරේදී තමයි ඔන්න ඒ මට්ටම කතා කරන්නේ. ඒකට මේ හොඳ මට්ටමට එන්න නම් මොකද කරන්න ඕනේ? මේ தත්වෙම ප්‍රගුණ කරන්න ඕනේ. ආය අමුතුවෙන් කිරීමක් නෙමෙයි තියෙන්නේ. එයා නැවත නැවත මේ දේ කරනවා. නැවත නැවත මේ සමාධිය ලබනවා. ඒ සමාධිය ලැබමින් පොඩ්ඩක් ඒක දැන් විපස්සනා පැත්තකින් දැන් කියනවා නම් අපි හිතමු මේ විදිහට. දැන් එයා ඔන්න ධාතු මනසිකාර භාවනාවක් වඩමින් හිටියා. දැන් අද කෙනෙක් කතා කරන්නේ කීප දෙනෙක්ම සක්මන් භාවනාවේ යෙදුණා. හොඳට ඒ ධාතු ලක්ෂණ හඳුනාගත්තා. ඉතින් ඒක දිගට ප්‍රගුණ කරමින් යනකොට ඉතින් එයාට පුළුවන්කම ලැබෙනවා මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න. ඒවා ඇති වෙන ආකාරය, වෙනස් වෙන ආකාරය, කැඩෙන බිඳෙන ආකාරය, තැන් වල වෙන වෙන දේවල් මතුවෙන ආකාරය, Taman කැමති විදිහට ක්‍රියාත්මක නොවන ආකාරය. ඔන්න යම් පමණක ප්‍රඥාවක් වැඩෙන්න ගන්නවා. දැන් ඔය ප්‍රඥාවක් වැඩිම නිසා දැන් හිතේ වෙන තව පරිවර්තනයක් තමයි මේවා ගැන ලොකුවට හිතන්න යන්නේ නැතුව, මේවා ලොකුවට ගන්නෙ නැතුව, මේ කය
මහා ලොකු දෙයක් කරගන්න නැතුව ටිකක් අර මේක තියා මධ්‍යස්තව බලන්න පුළුවන් ගතියක්. නුවණකින් බලන්න පුළුවන් ගතියක්. මේක තුලින් මාන්නයක් ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන් ගතියක්. ඔන්න අපි තුල ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තියෙන හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා නුවණ පහළ වෙන්න තේරුම් යන්න අර අපි ලොකුවට මේක අල්ලගෙන බදාගෙන මම තමයි ලොක්කා කියාගෙන එහෙම ඉන්න ගතිය අයින් වෙලා මෙතන තියෙන්නේ යම්කිසි ධාතු ක්‍රියාකාරීත්වයක්. වෙන තැනක තියෙන්නේ ධාතු ක්‍රියාකාරීත්වයක්. වෙන කෙනෙක්ගේ කියලා අපි සාමාන්‍යයෙන් කියන මිනිස්සෙක්ගේ තියෙන්නේ ඒ බඳුම ක්‍රියාකාරීත්වයක්. මුළු භෞතික ලෝකෙම තියෙන ඒ බඳු ක්‍රියාකාරීත්වයක්. කියලා අර නුවණේ පුළුල් වීමක්. තව වර්ධනය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඔහොම වෙන්න අපේ කෙලෙස් වැඩි වෙනවද අඩු වෙනවද? බැලුවහම තේරෙනවා කෙලෙස් වල අඩුවීමක් තියෙන්නේ. මොකද අපිට ලොකුවට කෙලෙස් ඇති කරගන්න මෙතන ලොකුවට පුජ්‍යලයක් ඉන්න ඕනේ. මමෙක් ඉන්න ඕනේ. ලොකු කයක් තියෙන්න ඕනේ. යාගේ කයට වඩා මගේ කය හොඳයි කියලා ගන්න ඕනේ. අන්න ඒ වගේ අපිට අදි වටිනකම් දීලා තමයි ලොකුවට ඉතින් හිතාගෙන ඉන්නේ. නමුත් දැන් ඔය ධාතු මනසිකාරයක් වගේ වඩන්න එතන අර සත්ව සංඥාව මමෙක් පිළිබඳ සංඥාව පොඩ්ඩක් අයින් වෙලා මෙතන හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියන එක යෝගාවචරයට වැටහෙන්න පුළුවන්. එතකොට මේ කය නිකන් අර අපේ තිබිච්ච රේඛා මැකිලා යනවා. මෙන්න මේ වගේ හැඩයක් කයේ තියෙන්නේ. එහෙම කියලා අපි දාගෙන හිටිය ඒ සාමාන්‍ය රාමුව බිඳලා ගිහිල්ලා හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. දැන් අදත් මම හිතන්නේ එක්කෙනෙක් කියලා තිබුණා අර කයේ තිබිච්ච මුල් සටහන ගිහිල්ලා. අපි වාඩි වෙලා මුල් කාලේදී අපි වාඩිලා S2 පියාගෙන කයට අවධානය යොමු කළොත් මෙතන මේ ආත මෙහෙම ඇවිල්ලා බෙල්ල ගාවින් ගිහලා ඔළුව ගාවට කියලා නිකන් ඡායාවක් හිතේ ඇඳෙනවනේ නේද? අපේ ශරීරයේ පිළිබඳ යම්කිසි පරිමාවක යම්කිසි ඡායාවක් හිතේ රැඳෙනවා. හැබැයි ධාතු මනසිකාරය හොඳට වඩාගෙන ප්‍රගුණ කරගෙන එනකොට ඒක බිඳලා යනවා. දැන් එතකොට හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් බව වැටහෙන්න එතකොට අර ඝන සංඥාව අයින් වෙන්න පුළුවන්. දැන් අපිට සාමාන්‍යයෙන් තියෙන ඝන සංඥාවක්. මෙතන මම ඉන්නවා. මේ කය ඇවිල්ලා මගේ. මෙතන ඔල්ලෝසුවක් තියෙනවා. මෙතන මයික් එකක් තියෙනවා. ඉතින් මේ විතර අපි ඝණය සංඥාවකින් ගන්නෙ. ඉතින් ඒවා ටිකක් ගැඹුරට යනකොට ඕවා වෙනුවට මෙතන තියෙන්නේ හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා වැටහෙන්න පුළුවන්. ඉතින් එතකොට අර ඝන තත්ත්වකින් නෙමෙයි යන්නේ. මෙතන තියෙන්නේ පඨවි ස්වභාවයක්, ආපෝ ස්වභාවයක්, තේජෝ ස්වභාවයක්, වායෝ ස්වභාවයක් කියලා හිත ටිකක් සංසුන් වීමක්. හිතේ තියෙච්ච අර බරපතල මට්ටමේ අල්ලා ගැනීම ටිකක් අඩු වීමක්, සැහැල්ලු වීමක්, නිදහස් වීමක් තමයි යෝගාවචරයේ එකක් දකින්නේ. ඒකයිල ප්‍රඥාව මත පදනම් වෙච්ච එකක්. නැතුව මේ බල කළා නෙමෙයි ප්‍රඥාවෙන්ම යම් පමණක අපිටම එහෙම තේරුණා. ඒක සාර්ථක වුණා. ඉතින් ඕක තව කරගෙන යනකොට දැන් මේවා ඇති වෙන හැටි, වෙනස් වෙන හැටි, කැඩෙන හැටි, බිඳෙන හැටි ඉතින් මේවත් තේරිලා තව නුවණ වැඩෙන්න පුළුවන්. හිතන්න මේක දැන් සාර්ථකව කෙරීගෙන යන අවස්ථාවකදී හොඳට මේ ප්‍රඥාවේ මුහුකුරා යාමක් සිද්ධ වුණා නම් හිත తాවකාලිකව මේ ටික අතහරින්න පුළුවන්. දැන් අතහැරලා මොකද්ද අල්ලන්නේ ඊට පස්සේ? කය අතහැරුණාට පස්සේ මොකක්ද අල්ලන්න පුළුවන්? වේදනාවක් අල්ලන්න පුළුවන් නේද? සමහරට වේදනාවක් අල්ලන්න ඉඩ තියෙනවා. ඒකත් අපි තුමු බලා හිටියා. ඒකෙත් ඇති වෙන ස්වභාවය දැක්කා, වෙනස් වෙන ස්වභාවය දැක්කා. ඉතින් ඒකත් එහෙම බලා ඉඳලා ඉතින් මේක මොකද වෙන්නේ? වේදනාව ගැනත් හොඳ අවබෝධයක් එන්න ගන්නවා. වේදනාවත් හොඳට වැටහෙනවා. ඒකෙත් මේ කයේ විතරක් නෙවෙයි වේදනාවලත් ඒ බඳුම ස්වභාවයක්මයි තියෙන්නේ. ඉතින් ඒකත් ඉතින් අල්ලන්න දැන් හිතට උවමනාවක් නැහැ. ඒකත් ඔන්න අතහැරුණා. හිතන්න ඊට පස්සේ ඔන්න සංඥා අහුවෙන්න පුළුවන් ඒවත්. යම් සාමාන්‍ය මට්ටමේ සංඥා හිතට එනවා. ඉතින් ඒකෙත් පැටලුනොත් ඉතින් විනාසයි. ආයෙත් ඉතින් කතන්දර ගොතනවා හිත. අතීතයට යනවා, ආයි කතන්දරයක් ගොතනවා, අනාගතයට යනවා, ආයි කතන්දරයක් ගොතනවා. අපි කොහොම හරි නුවණ පාවිච්චි කර දැන් ඉස්සරහට යනවා. සංඥාවලත් පැටලෙන්නේ නැතුව හිටියා කියලා හිතන්නකෝ. ආපු සංඥාත් ඔන්න දුර වෙලා ගියා. දැන් මොකද්ද ඉතිරි? දැන් ඉතින් සමාජයට සංස්කරණ වෙන්න පුළුවන්. හිතේ අපි තුමු මෛත්‍රියක් පහළ වෙනවා. අර වගේ තව කෙනෙකුට උදව් කරන්න හිතෙනවා. පුංචි සිතුවිල්ලක් එනවා. පරණ දෙයක් චූටියට මතක් වෙනවා. ඒවා මත සංස්කරණ කරනවා. දැන් අපේ හිත අපි හිතමු දැන් අනිද්දාට ගෙදර යන්න තියෙනවානේ. හෙටත් ඉතින් ඉන්නනේ බලාපොරොත්තු නේද? අනිද්දාට ගෙදර යන එක ගැන ඔන්න පොඩි සංඥාවක් ආවා කියලා හිතන්න. එතකොට වාහනේ නිද නැත්තම් මාව එක්කන් යන්නේ ඊද මතක නැති වෙයිද මාව කියලා ඉතින් මම එන්න පුළුවන්. ඉතින් එහෙම ඒ ආපු පුංචි සංඥාව අපි ඒක මත ගොඩ නගනවා. තව කෑල්ලක් ඒකට එකතු කරනවා, මූට්ටු කරනවා. පැදුරක් ව්‍යාගෙන යනවා වගේ අපි ඒක ගොතාගෙන වර්ධනය කරගෙන යනවා. ඔන්න ඔකට අපි කියනවා සංස්කරණයක් කියලා.
ආවේ බොහොම සුළු සංඥාවක්. නිකම් මේ පුංචි චිත්ත රූපයක් ආවේ. ඡායාවක් හිතට පැන නැගුණේ. හැබැයි අපි ඒක එතනින් නතර කරේ නෑ. කෑලි මුට්ටු කළා. අතින් දැම්මා. අපේ රුචි අරුචිකම් ඒකට එකතු කරගත්තා. අතීත අත්දැකීම් ටිකක් මේකට එකතු කරගත්තා. අනාගතේ තියෙන ප්‍රාර්ථනා ටිකකුත් මේකට දැම්මා. හරියට නිකන් අර හොද්දක් හදනකොට නිකම්ම බැහැනේ ඉතින් නේද? ලුණු ඇඹුල් දාන්න ඕනේ, දෙහි දාන්න ඕනේ, උඹල කඩ ටිකක් දාන්න ඕනේ, මිරිස් දාන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම ටික දාලානේ ඉතින් ඕක හදාගන්නේ. ඒ වගේම තමයි අපේ හිතෙත් පුංචි සංඥාවක් ආවට පස්සේ ඕක ඉතින් සෑහෙන්න කෑලි මුට්ටු කළා, එකතු කළා, අඩු කළා, බෙදලා, වැඩි කළා, අතීත කැලටියත් එකතු කළා, අනාගත කැලටියත් එකතු කළා, මම කැමති ටිකත් එකතු කළා, යා කැමති ටිකත් එකතු කළා, සෑහෙන අච්චාරුවක් කරගන්නවා. ඉතින් අපි හිතමු නිකමට ඔය අච්චාරු කරන එක අඩු කරා කියලා. කෑලි මුට්ටු කරන එක අඩු කරා කියලා. දැන් මොකද වෙන්නේ? හිතට සංඥාවක් ආවා, අපි තුමු සිතුවිල්ලක් ආවා, ඉක්මනටම යන්න දුන්නා. හිතන්න දැන් අපේ හිතට සිතුවිල්ලක් එනවා. ගෙදර ගැන මතක් වුණා. ඉතින් ගෙදර ගැන මතක් වුණාම ඒක දිගට වර්ධනය කළොත් ඒක ඔස්සේ ඉතින් කතන්දරයක් ගෙතෙනවා, ප්‍රපංචයක් ගෙතෙනවා. අපිට පුළුවන්කමක් ලැබුණා නම් කොයි වෙලාවෙදී හරි මේකයිල හුදෙක් සිතුවිල්ලක්, මේකයිල හුදෙක් සංඥාවක්, මේකයිල සංඥාවක් මිසක් මේ ගෙදරක් නෙමෙයි. මේ සංඥාවක් මිසක් මේ මිනිස්සෙක් නෙමෙයි. මේ සංඥාවක් මිසක් මේ සත්වයක් නෙමෙයි. අන්න ඒ වගේ සෑහෙන්න නුවණක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔන්න පැටලෙන්නේ නැහැ. සංඥාවල පැටලෙන්නේ නැහැ. සංඥාවලින් තමයි අපි අල්ලගන්නේ. සංඥාවලින් තමයි අපේ හිතේ අර කියවිල්ල පටන් ගන්නෙ. බුදුරජාණන් වහන්සේ කියනවා, දේශනා කරනවා සංඥා නිදානාහි පపంచ සංඛා. මේ සංඥා තමයි නිදානේ වශයෙන් පාවිච්චි වෙන්නේ. නැත්තම් මූල හේතුව වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ හිත ඇතුලේ සිද්ධ වෙන කතන්දර ගෙතිල්ලට. වටවලල්ලේ යෑම් වලට. දැන් වටවලල්ලේ හිත ගියාම මොකද වෙන්නේ? අපිට ඒක නතර කරගන්න බැරි වෙනවා. දැන් ඔක තියෙන හරි ලස්සන ක්‍රමානුකූල පෙළගැස්මක්. හිතන්න අපි ඇහෙන් රූපයක් දැක්කා. ඇහෙන් රූපයක් දැකලා ඒ පහළ වෙච්ච පුංචි සංඥාව අපි ඔන්න හඳුනගත්තා. ඒ හඳුනගත්තට පස්සේ ඒකින් යම්කිසි අපි තුමු වේදනාවක් පහළ වුණා. හඳුනා ගන්න කලින් ඇත්තටම වේදනාවක් පහළ වුණා. අපි තුමු යම්කිසි සැප වේදනාවක් පුංචි සංඥාවක් හිතට ආවා. අපි තුමු අපේ දරුවෙක් මතක් වුණා. අපි බොහොම ප්‍රියයි. ඉතින් ඒ දරුවට ඉතින් එයාගේ සංඥාවක්, එයාගේ නෙමෙයි නිකන් මේ සංඥාවක් හිතට ආවා. ඉතින් ඒ සංඥාව තුලින් පුංචි වේදනාවක් පහළ වුණා. හරි සැප වේදනාවක්, සුව වේදනාවක්. ඉතින් දැන් පොඩ්ඩක් බලනවා මේ මොකද්ද මේ? ඉතින් බැලුවාම මේ ඇවිල්ලා දරුවෙක්. මේ ඇවිල්ලා මගේ පුතා. මේ ඇවිල්ලා මගේ දරුවා. මේ ඇවිල්ලා මගේ දුව. කියන ඔන්න ඒකට හඳුනා ගැනීමක් කරනවා. කෑල්ලක් දානවා. ආපු සංඥාවට වචනයක් දැම්මා. නැත්තම් පුජ්‍යලයක් ආරෝපණය කළා. ඉතින් එතනින් නතර වෙන්නේ නැහැ. ඒකට ඔන්න විතර්කයක් එකතු කරනවා. ඒකට අපි දානවා වචනයක්. දැන් ගෙදර ඉන්නවද දන්නෙත් නැහැ. ඉස්කෝලේ ගියාද දන්නෙත් නැහැ. හෙට සිල් ගන්නවද දන්නෙත් නැහැ. ඔන්න විතර්කයක් එකතු කරනවා. ඊට පස්සේ ඉතින් එතනින් නතර වෙන්නේ නැහැ. තව විතර්කයක් එකතු කරනවා. ඊට පස්සේ මම ගෙදර නැති අතරේ තාත්තා වියල දුන්නත් දන්නෙත් නැහැ. දඟ කරනවත් දන්නෙත් නැහැ පුතා. මන් නැතුව පාළුද දන්නෙත් නැහැ. නැත්තම් ටීවී එකේ මොන වෙනවා බලනවත් දන්නෙත් නැහැ. කම්පියුටර් අල්ලගෙන ගේම් ගහනවත් දන්නෙත් නැහැ. ඔන්න ඉතින් මේ පැත්තෙන් කල්පනා කරනවා, මේ පැත්තෙන් කල්පනා කරනවා, අර පැත්තෙන් කල්පනා කරනවා. විතර්ක ධාරාව ඔන්න ක්‍රියාත්මක වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? දැන් අපි මුලින් ආවේ අර රූපේ පෙනුනේ, ඒ සංඥාව පහළ වුණේ, වේදනාව පහළ වුණේ. ඒක ඇවිල්ලා නිකන් බැලුවාම හේතුඵල ධමයක් එතන තියෙන්නේ. අපි කරපු එකක් නෙමෙයි. ඒක නෑ හේතුඵල ධමයක්. ඇහැට රූපයක් ආපాతගත වුණා. හොඳට ආලෝකයේ තිබුණා. අපේ අවධානයේ තිබුණා. ඔන්න හිතේ චක්කු විඥානයක් පහළ වුණා. ඇහි චක්කු විඥානයක් පහළ වුණා. ඒක ඔන්න වේදනාවක් හඳුනාගත්තා. ස්පර්ශය සිද්ධ වුණා. ඒ හරහා වේදනාවක් හටගත්තා. ඊට පස්සේ මේ වේදනාව තුලින් අපි හඳුනා ගැනීම සිද්ධ වුණා. ඊට පස්සේ ඒ හඳුනා ගැනීම මතට අපි විතර්කයක් පහළ කරා. අපි හිතුවා පොඩ්ඩක්. මේ අහවලා මේ ඇවිල්ලා දරුවා. එයා මොකද කරන්නේ? ඔන්න දැන් පොඩ්ඩ අපි මැදිහත් වෙනවා, අපි අත දානවා, අපි හිතනවා. අන්තිමට මොකද වෙන්නේ? දැන් ඒ හරියට නිකන් අර අතින් කරකවපු අට්‍රැක්ටරේ පණ ගැන්නුනා වගේ දැන් අපි අත අයින් කරාත් ඒක දුවනවා. ඒ වගේ දැන් අපේ හිතේ ඒ හටගත්ත විතර්ක ධාරාවන් ටික ඒගොල්ලොම දැන් පණ ගැන්විලා ඒගොල්ලොම දැන් ක්‍රියාත්මක කරනවා. දැන් අපි උමනා නැහැ. හිතන යන්ත්‍රේ පටන් ගත්තා. අපි මුලින් පොඩි සපෝට් එකක් දුන්නා, අනුග්‍රහයක් කළා.
හැබැයි දැන් ඔන්න හිතන යන්ත්‍රේ එයා විසින්ම ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඕක දැන් ඒ පැත්තට හිතනවා, මේ පැත්තට හිතනවා, අර පැත්තට හිතනවා, අතීතයට හිතනවා, අනාගතයට හිතනවා. දැන් අපිට උවමනා වුණත් නතර කරගන්න බෑ. අපි ඔකට කියන ප්‍රපංචයක් කියලා. මදුපිණ්ඩික සූත්‍රයේ බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් ඔය ඔක්කොම ඇවිල්ලා සංස්කරණනේ. අපි අතින් දාගත්ත සංස්කරණ රාශියක තමයි අපි පැටලිලා ඉන්නේ. ඉතින් එතකොට මේවා අපි නුවණින් තේරුම් අරගෙන අපිට පුළුවන් නම් ඕකට පොඩ්ඩි තිරිංග තද කිරීමක් කරන්න. මගදී හරියම නුවණ පහල කළා මේ අපි කරන එකතු කිරීම, කරන සකස් කිරීම අඩු කරගන්න අපිට පුළුවන් නම් අර තරම් දුර යන එකක් නැහැ. අර තරම් අපි ඒකට වහල් වෙන එකක් නැහැ. ඒ හිතුවිලි වල වහලෙක් වෙලා අතෝරක් නැතුව කියවිල්ලකට ලක් වෙලා වෙහෙසටපත් වෙලා අපි ද්වේෂ විතර්කයක් ඔස්සේ නම් ගියේ අන්න හොඳටම කේන්ති ගිහිල්ලා මූණ රතු වෙලා නිින්ද යන්නේ. ඉතින් අඩදබර ප්‍රශ්න ගොඩයි. කාම විතර්කයක් ඔස්සේ නම් ගියේ ඔන්න ඒක ඔඩුදුවලා අන්තිමට කාම මිත්‍යාචාරයේ දිලා ප්‍රශ්න ගොඩයි. ඊර්ෂාවක් ඔස්සේ නම් ගියේ ඔන්න ඒ ඊර්ෂාවට ලක් වෙච්ච කෙනාට අනතුරක් කළා ප්‍රශ්න ගොඩයි. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට මේ අපේ හිතේ ගොඩනැගෙන සංස්කරණ රාශිය අන්තිමට ප්‍රපංචයක් බවට පත් වෙලා පුදුමාකාර වෙහෙසකට තමයි මේ තැනත්තපත් වෙන්නේ. ඉතින් ඔක කන හරහා කනෙන් ගන්න අරමුණු හරහා වෙන්න පුළුවන්, නාසයෙන් ගන්න අරමුණු හරහා වෙන්න පුළුවන්, දිවෙන් ගන්න අරමුණු හරහා වෙන්න පුළුවන්, කයෙන් ගන්න අරමුණු හරහා වෙන්න පුළුවන්, හිතටම එන පුංචි සංඥාවක් හරහා වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට අපි විපස්සනාවක් වඩද්දී එතකොට මෙන්න මේ සංස්කරණ අඩුවීමක් අනිවාර්යෙන් විය යුතුයි. අපිට නිවැරදිව භාවනාවක් වැඩෙනවා නම් නිවැරදි සතිපට්ඨානයක් වැඩෙනවා නම් ඇතුලේ කතාව පොඩ අඩු වෙන්න ඕනේ. අඩු තරමින් එක කෙටි වෙන්න ඕනේ. ඉතින් මම ඒකට දෙන උපමාව තමයි ඉස්සර නම් අපි නව කතා ලියදී හිටියේ. ඊට පස්සේ ඕක අපි කෙටි කතා ලියන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් රචනා ලියන්න පටන් ගන්නවා. දැන් නව කතාත් නැහැ, කෙටි කතාත් නැහැ, රචනාවක් තමයි ලියන්නේ. තවත් කාලයක් යනකොට වාක්‍ය කීපයක් විතරක් ලියනවා. අර මුල් දවසේ තිබුණේ කොටස් තුනක් තියෙනවා කියලා තිබුණා කමඨහන් වාර්තාව. ඉතින් පළවෙනි කොටසට වාක්‍යයක් ලිව්වා, දෙවෙනි කොටසට වාක්‍යයක් ලිව්වා, තුන්වෙනි කොටසට වාක්‍යයක් ලිව්වා. ඔන්න ඔතෙන්ට එනවා. වාක්‍යයෙන් අවසන් වෙනවා. ඊළඟට යනකොට නිකන් SMS දානවා. නිකම්ම මේ එක වචනයයි. එතනින් ඉවරයි. මොකද ඊටකොට වෙලා තියෙන්නේ? අපි අපේ පැත්තෙන් ගත්තොත් ඇතුළ දැන් සංසිඳිලා. ඇතුළේ කතාව අඩු වෙලා. අපි තමු යා ලියුමක් ලිව්වත් යා කෙටියෙන් ලියන්නේ. ඊමේල් එකක් ලිව්වත් කෙටියෙන් ලියන්නේ. කෙනෙක්ගේ කතා බහ කළත් එයා මොම කතාව කෙටි. අවශ්‍ය දේ පමණයි කතා කරන්නේ. හිත හැබැයි සංසිඳිලා. එතනින් අදහස් වෙන්නේ අපි තව කෙනෙක් එක්ක කතා නොකර ඉන්නවා. හැබැයි හොගාලා ඇතුලේ කතාව නම් ඒකේ ඒ තරම් වැදගත්කමක් නැහැ. අපි ඔවුනෝන්හා කතා නොකර ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔවුනෝන්ව විවේචනය කරමින් හෙලා දකිමින් ඇතුලේ කතාවක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ තුල නැහැ නිවැරදි අපි කියන ප්‍රපංච සමනයක්. එහෙනම් නිවැරදි විපස්සනාවක් වැඩෙද්දී ඔන්න ඔය ප්‍රපංච සමනය ඇතුළත සංස්කරණ අඩුවීම අනිවාර්යෙන් සිද්ධ විය යුතුයි. දැන් මේ කියන විදිහට දැන් අපි නැවතත් අපේ ධර්මදේශනාවට පැමිණියොත් සූත්‍ර දේශනාවට පැමිණියොත් දැන් අර ධර්ම විතර්ක කියන්නේත් එක අතකින් අපි ඊට පැත්තට කල්පනා කරනවා මේ පැත්තට කල්පනා කරනවා කොහොම හරි කල්පනා කරලා යන්තම් කාම විතර්ක වලින් ව්‍යාපාද විතර්ක වලින් විහිංසා විතර්ක වලින් හිත බේරගෙන තියෙනවා. හැබැයි මේ ධර්ම විතර්ක නතර වුණාම ආයේ ඒවා එන්න පුළුවන්. අපි හිතමු මේක දැන් තේරුම් අරගෙන එයා ටික ටික දැන් උත්සාහන්ත වෙනවා මේ සංස්කරණ අඩු කරන්න, සංස්කරණ අවම කරන්න. අවම කරගෙන වාසය කරන්න. ඉතින් ඒක ලේසි නැහැ ඇත්තටම. ඒකට සෑහෙන ප්‍රඥාවක් අවශ්‍යයි. දැන් අපි දන්නවා සංස්කරණ සිද්ධ වෙන්න නම් අනිවාර්ය හේතුව මොකද්ද? පටිසමුපාදය මතක් කරගත්තොත් අවිජ්ජාපච්චය සංඛාරා නේද? එතකොට අවිද්‍යාව තියෙන තාක් සංස්කරණ අපි කරනවා. සංස්කරණ කරන තාක් හිතේ විඥාන පහළ වෙනවා. හිත ගිහිලා පැටලෙනවා. හිතේ යම් සංඥා නිරූපණය වෙනවා. ඒක ගිහිලා පැටලෙනවා. රූප සංඥා අපිට නිරූපණය වෙනවා. ආයෙ ගිහිලා පැටලෙනවා. නැත්නම් සද්ද සංඥා නිරූපණය වෙනවා. ආයෙ ගිහිලා පැටලෙනවා. එතකොට විපස්සනාව කරා මේ ගැටේ ලිහෙන්න ගන්නවා. ඉතින් අපේ ඇතුලේ හරි ව්‍යාකූලත්වයක් තියෙන අපේ මනසේ බැලුවාම. එතකොට බුදුරජාන් වහන්සේගේ දහම අනුගමනය කරන්න සංස්කරණ අඩු වෙවි ගිහිල්ලා හිතේ පහළ වෙන අපි හිතමු ඒ ව්‍යාකූලත්වය අඩු වෙලා හිතේ පැහැදිලි බවක් ඇති වෙන්න ගන්නවා.
අපි තුමු අපි සක්මන් භාවනාව පටන් ගන්නකොට හිත අතෝරක් නැතුව කියවනවා. හැබැයි සක්මනට පොඩ අවධානය වැඩි වෙන්න ඒ අපිට දැනෙනේ සරල අරමුණට අවධානය වැඩි වෙන්න අර හිතේ කතාවට අපි දීපු වටිනාකම අඩු වෙන්න ගන්නවා නේද? දැන් අපි හිතේ කතාවට, හිතේ දුවන විතර්කෙට, හිතේ දුවන සිතුවිල්ලට වටිනකමක් දුන්නොත් විතරයි ඒක නව කතාවක් වෙන්නේ. ඒක කෙටි කතාවක් වෙන්නේ. ඒක රචනාවක් වෙන්නේ. අපි වටිනාකම් අඩු කරපු තරමට මේක හුදෙක් සිතුවිල්ලක් පමණයි කියන தත්ත්වයට අපිට එන්න පුළුවන් නම් නේද? අපි තුල හොඳ සතිමත් භාවයක් තියෙනවා නම් එතකොට අන්න අපි ශක්තිමත්. එතකොට අර හිතට එන විතර්කයේ සිතුවිල්ල අර තරම් දුරට දුවන්නේ නැහැ. ඒක ඉක්මනටම අවසන් වෙනවා. දැන් තමයි යන්න යෝගාවචරයේ සක්මනේදී හරි සංසිඳීමක් භුක්ති විඳින්නේ. මේ මහා ලොකු සමහර විට ප්‍රඥාවක් අවදි වෙලා නෙමෙයි. අර එයාගේ පූර්ණ අවධානය යටිපතුලට ගිහිල්ලා. දැනෙන දෙයට ගිහිල්ලා. දැනෙන දේ ඉස්මතු වෙලා, දැනෙන දේ වර්ධනය වෙලා. හැබැයි හිතා ඉන්න එක අවම වෙලා. දැන් ඇතුලේ කතාව සමනය වෙලා. හැබැයි මේ අරමුණේ හිත ඉන්න තාක් පමණයි. සක්මන අවසන් වුණ ගමන් ආයි මතක් වෙනවා. වාර්තාව ලියන්නේ කොහොමද? මේකට මොකද දාන්නේ? මේ මොකක්ද අත්දැක්කේ? ආයි ඉතින් හිත කියවන්න ගන්නවා. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. අපි හිතමු දැන් ඔහොම ඉතින් අපි අත්දැකීම් ලැබමින් ඉස්සරහට ගියා. දැන් ඒතර තේරුම් ගත්තා මේ සක්මනේදී යම් පමණක සමාධියක් තියෙනවා. එහි මේ දැන් හිත දුවන්නේ අරමුණේම ඉන්නවා. හැබැයි ඒ අරමුණේ හිත ඉන්න තාක් පමණයි මේ තියෙන සමාධිය. ආනාපාන සතිය අපි වැඩුවත් ඒ වගේමයි. ඒ අරමුණේ හොතට හිත නංවමින් ඒකෙම වාසය කරන තාක් පමණයි මේ සමාධිය රැඳිලා තියෙන්නේ. ඒතර බැලුවම ටිකක් કૃතිම ගතියක් තියෙන්නේ. නේද? අපි වැට ගහගෙන ඉන්න තාක් පමණයි නැත්තම් ගේට්ටුවක් දාලා ඉන්න තාක් පමණයි මේ හොරු එන්නේ නැත්තේ. ගේට්ටුව ඇරලා තිබුණොත් එහෙම ඇතුලේ හොරු. ඔය වගේ තමයි අපේ හිතත්. දැන් එහෙමනම් යෝගාවචරයේ තව මේ බඳු ක්‍රමයක් දියුණු කරගෙන යනකොට එයා උත්සාහන්ත වෙනවා එයාගේ කෙලෙස් හඳුන ගන්න. ඇයි අපිටම දැන් අර වගේ ප්‍රඥාවක් දියුණු කරගෙන ගිහිල්ලා කයනුත් හිත නිදහස් වුණා, වේදනාවනුත් උපාදාන නොකර සිටියා, සංස්කරණත් සෑහෙන පමණකට අඩු වුණා, සංඥාවලත් පැටලෙන්නේ නැතුව හිටියා. දැන් හිත ගන්න අරමුණ මොකද්ද? දැන් අපිට හිතට අරමුණක් අත්‍යවශ්‍යද? දැන් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරගෙන යන රටාවේදී මුලින්ම කිව්වේ සම්ති අධිචිත්ත මනියුත්තස්ස බික්කුණෝ ඕලාරිකා උපක්ඛිලේසා. දැන් මේ අපි අර රත්තරන් සුද්ධ කරන උපමාවට ගත්තොත් රත්තරන් වලට පවතින අර එළියේ තියෙන කැලි කසල, ගල් බොරළු ඒවා අවශ්‍යද? අවශ්‍ය නැහැ නේද? අපි මේ ටික ඔන්න අයින් කළා දැම්මා. ගල් බොරළු අයින් කළා, කැලි කසල අයින් කරා. ඊට පස්සේ ආයතන කුඩා ගල් බොරළු තියෙනවා. ඉතින් එතකොට මේ රත්තරන් ටිකට පවතින ඒ කුඩා ගල් බොරළු වැඩි කැට ඒවා අවශ්‍යද? ඒකත් අවශ්‍ය නැහැ. ඔන්න ඒකත් අයින් කළා. ඊට පස්සේ දැන් ඊළඟ මට්ටමක් එනවා. දැන් ඒකේ ඉතින් තව ඉතින් එක මැලියන් අපි තුන් එහෙම කියමුකෝ. ඉතින් මොන හරි දූවිල්ල තියෙනවා. ඒ අසින් පොඩ්ඩක් රත්තරන්ුත් තියෙනවා. ඉතින් දැන් ඔක්කොම නිකන් කලවම් වෙලා තමයි හැබැයි තියෙන්නේ. එතකොට ඒ අනිකුත් කලවම් වෙච්ච අපද්‍රව්‍ය අපි තුන් ඒකේ ලෝහම ಜಾති දිනවා කියලා. තඹ තියෙනවා, ඇලුමිනියම් තියෙනවා. ඒවත් තියෙනවා කියලා අපි හිතමුකෝ. එතකොට ඒවා අවශ්‍යද මේ රත්තරන් වලට පවතින්න? ඒවත් අවශ්‍ය නැහැ නේද? අපි එහෙනම් යම් සූක්ෂම ක්‍රම අනුගමනය කරමින් ඒ ටිකත් අයින් කරා. අපි හිතමු දැන් ඔන්න රත්තරන් හම්බුණා. ඒතර රත්තරන් හම්බුණා නම් දැන් ඉතින් ඒකට පවතින තව කවුරු හරි ඕනේද? කවුරුත් ඕනේ නැහැ නේද? එහෙනම් දැන් අපේ හිතේ මොකද තියෙන්නේ? දැන් එතකොට හිතෙත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං. මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රകൃතියෙන් ප්‍රභාෂරයි. නිදහස්. සැහැල්ලුයි. පිරිසුදුයි. එහෙනම් මේක අපිරිසුදු වෙලා තියෙන්නේ. අපැහැදිලි වෙලා තියෙන්නේ. බර වෙලා, හිර වෙලා, ආතතිගත වෙලා තියෙන්නේ. මොනවෙන්ද? ආගන්තුකා උපක්ඛිලේසා. මේ ආගන්තුකෝ පැමිණි උපක්ලේශ වලින්. දැන් අර දමරන් තිබුණේ අපි හිතමු දමරන් ටිකක් අපිට ගන්න පුළුවන්කම තිබුණා. ආපස්සට අපි හිතලා බැලුවොත්. දමරන් මේකේ තියෙනවා. නමුත් ඒ ආගන්තුක පැමිණි උපක්ලේශ නිසා මේක අපවිත්‍ර වෙලා.
මේක මිශ්‍ර වෙලා ඒ දඹරන් වලින් ගන්න තිබිච්ච ආනිසංස ටික අපිට ගන්න බැරි වෙලා. නමුත් අපි අර වගේ විසුද්ධ කිරීමේ ක්‍රියාවලියක්, ශෝධන ක්‍රියාවලියක් හරහා ගිහිල්ලා අපිට දඹරන් හම්බුණාට පස්සේ ඉතින් ආයි මේකට දාන්න අවශ්‍ය නැහැ වෙන මොකක්වත් නේද? ඒ වගේ තමයි අපේ හිතත් එහෙනම් අපි මේ බාහිරින් පැමිණි උපක්ලේශ ටික අයින් කරගත්තොත් අපිට දඹරන් හම්බෙන්නේ නැද්ද? ඒතකොට දඹරන් හම්බෙන්න නම් අපි සිංහල වෙන්න ඕනේද? ශ්‍රී ලාංකික වෙන්න ඕනේද? බුද්ධ ආගමෙම වෙන්න ඕනේද? එහෙමත් එකක් නැහැ නේද? මේ කාගෙත් මනුස්ස හිතක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තමන් වහන්සේගේ ඒ දේශනාව, උන්වහන්සේගේ ඉගැන්වීම මේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා විශ්වාස කරනවා. එයා දන්නවා දැනට නම් මේ හිතේ උපක්ලේශ තියෙනවා. තාම මේකේ කාම විතර්ක පහළ වෙනවා. තාම ව්‍යාපාදේ පහළ වෙනවා. තාමත් ඊර්ෂ්‍යාව පහළ වෙනවා. තාමත් මසුරුකම් පහළ වෙනවා. හැබැයි මේවා මේ හිතට අයිති දේවල් නෙමෙයි. හිතේ තියෙන අර දඹරන් වගේ අතිශය පිරිසුදු බවක් පමණයි. එhmenan අපිට පුළුවන් නම් අර නිස්සාරණය කරනවා වගේ, ශෝධනය කරනවා වගේ යම් යම් උපක්‍රම විපස්සනා උපක්‍රම පාවිච්චි කරමින් මේ හිතට අදාළ නැති දේවල් ටික අයින් කරලා දාන්න. උපක්ලේශ ටික අයින් කරලා දාන්න. පිට කාටු අයින් කරලා දාන්න. මලකඩ හූරලා දාන්න. එhmenan ඇතුලේ ඉතිරි වෙන්නේ මෙන්න මේ පිරිසුදු හිත. ඇතුලේ ඉතුරු වෙන්නේ අර බොහොම සැහැල්ලු ප්‍රණීත ස්වභාවයක්, නොඇලුණු ස්වභාවයක් තමයි එහෙමනම් ඇතුලේ ඉතුරු වෙන්නේ. ඒක ඇවිල්ලා හිතට ආවේනික දෙයක්. ඒක ඇවිල්ලා මේ අලුතෙන් අපි දාගන්න දෙයක් නෙමෙයි. ඒක තමයි හිතේ යථා ස්වභාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් අපි මෙහෙම සුද්ධ කර කර ගියොත් හිත රාගයෙන් සුද්ධ වුණා නම්, හිත ද්වේෂයෙන් අයින් වුණා නම්, හිත මෝහයෙන් අයින් වුණා නම්, එතකොට හිතට ආවේනික හිතට උරුම වෙච්ච යාට ස්වාභාවිකවම තියෙන ඒ ස්විරසුදු හිත තමයි එහෙනම් අපිට ලැබෙන්නේ. ඉතින් එහෙනම් අපි මිනිස්සය වශයෙන් අපි කාටත් උරුම ඔන්න ඔය හිත. ඉතින් ඔන්න ඔය தත්ත්වය තමයි අපි తాවකාලිකව හෝ අත්දකින්නේ. විපස්සනා යෝගාවචරයේ අනිශ්චිතව වාසය කරද්දී, උපාදාන වලින් තොරව වාසය කරද්දී කිටි කලකට හෝ අත්දකින්න ඔන්න ඔය වගේ தත්ත්වයක්. ඉතින් ඒ හිත හැබැයි තාමත් ඉතින් අර ආරක්ෂාව නිසා තමයි මේ தත්ත්වය තියෙන්නේ. ආරක්ෂාව අයින් කරපු ගමන් ආයි කෙලෙසෙනවා. මොකද වැට බැඳලා තියෙන තාක් පමණයි මේ හොරු එන්නේ නැත්තේ. වැට කැඩුන ගමන්, දොරටුව ඇරපු ගමන්, ගේට්ටුව ඇරපු ගමන් ආයෙත් හොරු එනවා. ඉතින් එතකොට එහෙමනම් ඒ හොරු එන්න හේතුවත් එහෙනම් අයින් කරන්න වෙනවා. වැට කඩන හේතුවත් අයින් කරන්න වෙනවා. ඉතින් ඒවා තමයි අතම කෙලස් කියලා කියන්නේ. මේ හිත ආවරණය කරලා තියෙන මේ නීවරණ తాවකාලිකව නෙමෙයි, සහ මුලින්ම අයින් කරන්න වෙනවා. ඉතින් ඒ වගේ தත්වයක් අපි තුමු කෙනෙක් කරගෙන යනවා නම් එයාට එතකොට ඒක නිරූපණය වේවි අර තරම් බරපතල සමාධියකින් බරපතල විදිහට වෑයම් කළා පවත්වන හිතේ නිදහසක් නෙමෙයි. පවත්වන හිතේ පිරිසුදු බවක් නෙමෙයි. නිකන් ඉන්නකොටත් හිත පිරිසුදුයි. නේද? වැඩි වෑයමක් නොකලත් හිත උපාදාන වලින් තොරව ඉන්නවා. සැහැල්ලුවෙන් ඉන්නවා. නිදහසේ ඉන්නවා. පිරිසුදුව ඉන්නවා. එතකොට කවුරු හරි ඇහුවොත් ගැඹුරු සමාධියකට ගිහිල්ලා හිත පිරිසුදුව තියාගන්න එකද වැදගත්? නොගැඹුරු සමාධියක ඉඳගෙනත් ඒ බඳු පිරිසුදු භාවයක් පැවැත්වීමද වැදගත්? කොයිකද ලේසි? කොයිකද අමාරු? මොකද හිතන්නේ? දැන් අපිට බැලුව බැලමනේ හිතෙන්න පුළුවන් ගැඹුරු සමාධියක් ගහම ඉතින් ඒකේ පොඩි මොකද්ද එකක් තියෙනවානේ. ඉතින් ඒකත් එක්ක ඉන්නවා නම් ඉතින් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් එතන තියෙන්නේ අන්න අර දෙවෙනි මට්ටම. සසංඛාර නිග්ගයිහ වාරිතවතෝ. සංස්කරණ කළා දත්මිටි කාලා ඉන්න දෙන්නේ නැතිව පර්යංක ඉඳගෙන නේද? හිත කෙලින් තියාගෙන අර යම් උත්සාහයක් දරලා තමයි මේ සමාධිය පවත්වන්නේ. ඒක බිඳුන ගමන් ආයෙත් අන්න හොරු ටික ළඟට එනවා. එහෙම නැතුව අපි තුමු කෙනෙක් කොහේ පාරේ ඇවිද ඉන්නවා. අපි තුමු රහතන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ. පාරේ යනවා. හිතේ කෙලස් තියනවාද? ඒතර හිත කොහෙද තියෙන්නේ? අනිශ්චිතව තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් නේද? මොකක්වත් උපාදාන කළා නැහැ. අනිශ්චිතව බොහොම ස්වාභාවිකව තියෙනවා. ඉතින් එහෙනම් අපේ භාවනාව යොමු කළ යුත්තේ ඔන්න ඔය වගේ පැත්තකට. ඒතර විපස්සනාවෙන් අපිව අරගෙන යන්නේ ඔන්න ඔය වගේ පැත්තකට. කියන්නේ හිතට උරුම වෙච්ච ස්වාභාවික නිදහසක්. හිතට උරුම වෙච්ච ස්වාභාවික පිරිසුදු බවක්.
එමනම් ඒ පිරිසුදු බව පවත්වන්න අපි දරපු උත්සාහ එන්නෙන් අඩු වෙන්න ඕනේ. ඒ පිරිසුදු බව පැවැත්වීම සඳහා අපි කරපු සංස්කරණ එන්නෙන් අඩු වෙන්න ඕනේ. අපේ දියුණුවත් කියලා කියන්නේ එහෙමයි නේද? මුලදී නම් ලොකු කෙලෙස් ප්‍රමාණයක් තිබුණා. ඒ හින්දා සෑහෙන ප්‍රයත්නයක් දැල්ලා තමයි ඒගොල්ලන්ට එන්න නොදී වැට ගහගෙන තාප්ප බැඳගෙන එන්න නොදී හිටියේ. හැබැයි අපි ඒ සතුරන්වම ප්‍රහාණය කරා නම් සතුරන්වම ජයගත්තා නම් කෙලෙස්ම තව තව ප්‍රහාණය වුණා නම් ෂේ වුණා නම් දැන් ඒතකොට වැටක් බඳින්න උවමනා නැහැනේ නේද? අපි තුමු දැන් වෙන උදාහරණයක් ගත්තොත් දැන් අපේ රටේ ත්‍රස්තවාදී කලබල තිබුණා. ඉතින් අපි තුමු බොහොම දක්ෂ හේවායෝ ටිකක් ගිහිල්ලා යුද බටයෝ ටිකක් ගිහිල්ලා කමාන්ඩෝස්ලා ටිකක් ගිහිල්ලා යම් සතුරු බලයනි තිබිච්ච සතුරන්ට අයිති ප්‍රදේශයක් යටපත් කරගත්තා. අපි තුමු කිලෝමීටරයක් අල්ලගත්තා. දැන් එකපාරටම ගිහිල්ලා මේ සාමාන්‍ය වැසියන් පදිංචි කරන්න පුළුවන්ද? තාම බෑනේ ඉතින් නේද? කොහේ තාම අරගොල්ලෝ හැංගිලා ඉන්නවද දන්නේ නැහැ. දැන් මේ එතන ඉන්න පුළුවන් සමහරට අපි මේ අල්ලගත්තා කියලා කිව්වට තාම මේ ගිහිල්ලා යන්තම් අර ප්‍රධාන බලකඳවුරු ටික බිඳ දැම්මා විතරයි. තාම හැබැයි හැංගිච්ච අය ඕන තරම් ඉන්න පුළුවන්. ඒ නිසා එකපාරටම ගිහිල්ලා එතන ආයේ සිවිල් පුරවැසියන් පදිංචි කරන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න සෝදිසි මෙහෙයුම් කරනවා කියලා කියනවා. කරන්නේ නේද? මුලින් අන්න දිගදුර විහිදුම් බලකාය යනවා. ගිහිල්ලා යන්තම් සතුරු ප්‍රදේශයක් ආක්‍රමණය කරනවා. ඊළඟට ඔන්න බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාන්විත දියත් කරනවා. එහෙමනේ කියන්නේ. බලය තහවුරු කරගන්නවා. ඊට පස්සේ දැන් බලය තහවුරු කරගන්නවා කියන්නේ ඉතින් දැන් හොඳට හොයලා බලනවා මේ ඇත්ත කට්ටියද මේ ත්‍රස්තවාදීන්ද වෙස් වලාගෙනද ඉන්නේ ඔත්තුකාරයෝද ඉතින් ඊළඟට බිම්බෝම් ඉවත් කරන්නේවා ආරවා මේවා ඉතින් සෑහෙන පරිශ්‍රමයක් දරනවා. අපි දැන් ඒකත් ඔන්න සාර්ථක වුණා. දැන් ඒකත් සෑහෙන කාලයක් ගියා බලය තහවුරු වුණා බිම්බෝම් ඉවත් කළා. දැන් ඉතින් එච්චරම ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙමනම් අන්න කියන්න පුළුවන් දැන් සෑහෙන බලය තහවුරුයි සතුරන් සෑහෙන්නම ඈතටම ගිහිල්ලා තියෙනවා. බිම්බෝම්බ ඇත්තෙත් නැහැ. දැන් ආරක්ෂිත භූමියක්. එහෙමනම් අන්න දැන් අපිට පුළුවන් ගිහිල්ලා පුරවැසියන් පදිංචි කරන්න. මොකද පුරවැසියන් ගතේ නැහැනේ ආයුධ. මොකද ආයුධ තියෙන තාක් විතරයි මේ මුල් කාලෙදී ඒ ත්‍රස්තවාදීන් ඒකට ආක්‍රමණයක් නොකර හිටියේ. නමුත් හොඳට බාලය තහවුරු කරගත්තට පස්සේ දැන් ඉතින් ත්‍රස්තවාදීන් ඇතුලේ නැහැ. හොරු ඇතුලේ නැහැ. එහෙනම් දැන් පුරවැසියන්ට ආයුධ පාවිච්චියකින් තොරව ඇතුලේ ඉන්න පුළුවන්. ඔන්න වගේ තමයි එහෙනම් අපේ හිතෙත් තියෙන්නේ. අපි අර සමාධියකින් කෙලෙස් යටපත් කරලා තියෙන තාක් හිතේ යම්කිසි ආරක්ෂාවක් තියෙනවා. සමාධිය දුර්වල වෙච්ච ගමන් ආයිත් කෙලෙස් එනවා. ඉතින් ඔන්න ඔය સિદ્ધාන්තයම අපි පාවිච්චි කළා අපිට පුළුවන් නම් කෙලෙස් හඳුන ගන්න. කෙලෙස් දුරු කරගන්න, කෙලෙස් ක්ෂය කරගන්න. මොකද කෙලෙස් දැන් ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ. මේ උරුම වෙච්ච නිදහස අහිමි වෙන්න හේතුව තමයි එහෙනම් කෙලෙස්. හිත ගිහිලා නැවතත් උපාදාන කරන්නේ ඇයි? හිතේ උපාදාන කිරීමේ තණ්හාවක් තියෙනවා. තණ්හාව නිසා තමයි ගිහිලා උපාදාන කරන්නේ. එහෙනම් තණ්හාව වශයෙන් කරන්න වෙනවා. රාගය දුරු කරන්න වෙනවා. දේශය දුරු කරන්න වෙනවා. මෝහය දුරු කරන්න වෙනවා. ඔන්න කෙලෙස් ප්‍රහාණයක් යෝගාවචරයේ දියත් කරගෙන යනවා. හිතමු කෙලෙස් සෑහෙන දියත් මේ දුරස් වෙලා නම්, ෂේ වෙලා නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ මට්ටම කතා කරනවා. හෝති සමයෝ යං තං චිත්තං අජ්ජත්තඤ්ඤේව සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. දැන් මේ කාලයක් මේ කටයුත්තේ නිරත වෙනකොට යම් කාලයක් එනවා. හෝති සමයෝ යම් කාලයක් එනවා. යං තං චිත්තං අජ්ජත්තඤ්ඤේව සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. දැන් හිත ඇතුළතම සම්පූර්ණයෙන් සහනශීලීව ඉන්නවා. අය අමුතුවෙන් දඟලන්න දෙයක් නැහැ. අමුතුවෙන් ලොකු උත්සාහයක් දරන්න දෙයක් නැහැ. යෝ හෝති සමාධි සන්තෝ පනීතෝ පටිපස්සද්දි ලද්දෝ ඒකෝදි භාවාදි ගතෝ න සසංකාර නිග්ගයිහ වාරිතවතෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යන්නේ එතකොට යම්සි කෙනෙක් සමාධි තත්වයක් අත්දකින්නවා නම් සෝ හෝති සමාධි සන්තෝ අන්න ඒක ශාන්ත වූ සමාධියක්. පනීතෝ ඒක ප්‍රනීත වූ සමාධියක්. පටිපස්සද්දි ලද්දෝ හොඳට ඒ කය සැහැල්ලු වෙලා හිත සැහැල්ලු වෙලා ලබන සමාධියක්. ඒකෝදි භාවාදිගතෝ හොඳට ඒකාග්‍ර වෙච්ච ගතියක්. හිතට දැන් වෙන කොහෙවත් යන්න උවමනාවක් නැහැ. අපි අල්ලන් ඉන්නව නෙමෙයි, එයාට යන්න උවමනාවක් නැහැ. න සසංකාර නිග්ගයිහ වාරිතවතෝ
සංස්කරණ කළා මැඩ පවත්වගෙන වීරයෙන් පවත්වන සමාධියක් නෙමෙයි. ස්වභාවයෙන්ම තියෙන සමාධියක්. එතන තමයි අන්න එකාතකින් කියන්න පුළුවන් සෑහෙන හිතේ නිරෝගී බවක් ඇති වෙලා. හිත ව්‍යාධියක් බවට පත් වෙලා නැහැ. හිත රෝගී වෙලා නැහැ. අපේ හිත රෝගී කරන කෙලෙස් තියෙන තාක් මානසික රෝගී තමයි ඉතින්. දැන් ඔය රෝග සූත්‍රයේදී හැම බුදුරයන් වහන්සේ කියන්නේ නේද? කායික රෝගෝ චේතසික රෝගෝ කියලා පැති දෙකකට බෙදනවා. අපේ හිතේ චේතසික රෝගයක් නැති ඉන්න කෙනෙක් කවුද? දැන් එතනත් හරි ලස්සන උපමාවක් කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා දැන් ඇතම් කෙනෙක් අපි තුමු දවසක් කායික නිරෝගීව ඉන්න පුළුවන්. මොන හැටි ඉන්නවනේ නේද? ලොකු හෙම්බිරිසාවක් නැහැ, උණක් නැහැ, කොවිඩ් නැහැ. දවසක් ඉන්නයි ඉතින් කොහොමත් ඉන්නවා. සතියක් ඉන්න පුළුවන් ඒත් බැරි නැහැනේ. සතියක් ලොකු කායික පීඩාවක් නැතුව රෝගයක් නැතුව ඉන්න පුළුවන්. මාසයක් කිසිම ලෙඩක් හැදුන්නේ නැහැ. මාසයක්. බැරිත් නැහැනේ නේද? තරුණ කාලේ ලොකු ලෙඩක් දුරක් නැතුව ඉන්න පුළුවන්. අවුරුද්දක් කිසිම ලෙඩක් දුකක් නැතුව දැන් ඉඳලා තියෙනවා මේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් කොහෙද ආයු වැළඳුවා කිසිම රෝගයක් නැහැ. හෙම්බිරිස්සාවක් නැහැ, උණක් හැදිලා නැහැ, කොවිඩ් හැදිලත් නැහැ ඒ කාලේ. ඒතකොට බක්කුල මහරහතන් වහන්සේ වගේ අය ඉඳලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ කායික රෝග වලින් තොරව වාසය කරන්න පුළුවන් ගතිය තියෙනවා මිනිස්සුયો ගාව. මේ වර්තමාන වෙලා තියෙන වසවිස ආහාර ඉතින් ඕවා හින්දානේ අපිට මේ ලෙඩ වැඩි. නමුත් හොඳට අපේ මිනිසුන් වශයෙන් කවට කාටවත් උදව් පදව් කරගෙන අපිට එහෙම ඉන්නවා නම් ඒතර කායික රෝගයකින් තොරව ඉන්න පුළුවන් ගතිය තියෙනවා. ඊට පස්සේ හැබැයි බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට කියනවා චේතසික රෝගයක් නැති කෙනෙක් එක මොහොතක් හෝ චේතසික රෝගයක්, චෛතසික රෝගයක් නැති කෙනෙක් හොයාගන්න බැහැය රහතන් වහන්සේලා හැර. ඉතින් එහෙමනම් අපි රහත් වෙන තාක් මානසික රෝගීන් කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට මේ අපිව එකගෙන යන්නේ කොතෙන්ටද බුදුරජාණන් වහන්සේ? අන්නේ මානසික නිරෝගී බවක් දක්වා තමයි එකගෙන යන්නේ. ඉතින් පොඩ අපි ක්‍රමානුකූලව කවදා හරි ලං වෙන්න තියෙන එතෙන්ටනේ නේද? අරහත්ත්වයේ දක්වානේ අපි ලං වෙන්න තියෙන්නේ. ඉතින් ඒ දක්වා යන ගමනක් අපි යනවා නම් අපිට දැනෙන්න ඕනේ මානසික නිරෝගී බවක්. මනසේ ආතතිය අඩුවීමක්. දුක් දුම්නස් අඩුවීමක්, ශෝක කිරීම, හඬා වැළපීම් අඩුවීමක්, සහනශීලී ගතියක්, සැහැල්ලු ගතියක්, සංසිඳීමක්, හිතේ පැහැදිලි ගතියක් එහෙමනම් අපිට දැනෙන්න ඕනේ. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ අපිව අපේ මනස තව නිරෝගී කරමින් තමයි මේ එකගෙන යන්නේ. රහතන් වහන්සේ පමණයි කියනවා සම්පූර්ණ වශයෙන් මානසික නිරෝගී. ඉතින් අපේ හිත ද්වේෂ බරිතව ඉන්න තාක් අපි රෝගී. ඒ කියන්නේ අපේ හිත රාගයෙන් බැටකන තාක් අපේ හිත රෝගී. මෝහයෙන් මුලා වෙලා ඉන්න තාක් අපේ හිත රෝගී. මොකද ඒවන් ඉතින් අන්තිමට ගෙනහිලා බරපතල රෝග දක්වා අපිව අරගෙන යන්නේ. ඉතින් බඳු එහෙනම් ඒ චෛතසික රෝග වලට අපි ලක් වෙන තාක් ඉතින් රෝගී කියලා කියන්න පුළුවන්. නමුත් මේ විපස්සනාවක් කරහා අපිව අරගෙන යනවා නිරෝගී බවක් දක්වා, ආරෝග්‍යයක් දක්වා. ඉතින් එතකොට තියෙන්නේ ඒ බඳු ආරෝග්‍යයක් අපි අත්විඳිනවා නම් කෙලසුන්ගෙන් තොර බවක් අත්විඳිනවා නම් දැන් මම මේ කිව්වා කියලා මම එහෙමයි කියලා හිතන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ දේශනාව. අපි මේ බඳු නිරෝගී බවත් අත්දකිනවා නම් කෙලස් දුර වෙලා නම් එතකොට ආයි අමුතුවෙන් මේ හිත නිදහසේ තියාගන්න ඕනය, කෙලසුන්ගෙන් තොරව තියාගන්න ඕනය, උපාදාන වලින් තොරව ආරක්ෂා කරගන්න ඕනය කියලා අමුතුවෙන් වළක්වන්න දෙයක් නැහැ. ඒ උපාදාන කරන හැකියාවම අයින් කළා. තණ්හාවම දුරු කළා. ඒ නිසා දැන් මේ අන්තිමට වෙන්නේ දේශනා වෙන්නේ න සසංකාර නිග්ගයිහ වාරිතවතු. ආයි අමුතුවෙන් සංස්කරණ කරන්න දෙයක් නැහැ. උත්සාහයක් දරන දෙයක් නැහැ. નિરાයාසයෙන් හිත සතිමත්. નિરાයාසයෙන් හිතේ අවදිමත් ගතියක් තියෙනවා. નિરાයාසයෙන් හිතේ නිකලස් බවක් තියෙනවා. નિરાයාසයෙන් හිතේ නිදහසක් තියෙනවා. ඔන්න ඔය දක්වා බුදුරජාණන් වහන්සේ අරගෙන යනවා. ඒ නිසා මේ බුද්ධ දේශනාව පැති කීපයකින් ඒ නිසා අපිට වැදගත් වෙනවා. එකක් තමයි අර ඉදිරිපත් කළ තියෙන හරිම ප්‍රායෝගික උපමාව. ක්‍රමානුකූලව පියවරෙන් පියවර පිරිසුදු කරගෙන ගිහිල්ලා අපිට දඹරන් ගන්න පුළුවන්. පිරිසුදු රත්තරන් ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි එහෙනම් අපිටත් අපේ හිතෙත් මේ පිට කාටු අයින් කළා, නීවරණ ටික අයින් කළා, බාහිරින් තියෙන උපක්ලේශ ටික අයින් කළා,
අපිට උරුම, මිනිස්සෙන් වශයෙන් උරුම ඒ පිරිසුදු හිතට අපිට ලං වෙන්න පුළුවන්. ඒ සඳහා තමයි එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඒක අපි කාටත් උරුමයි. ඒ සඳහා තමයි එහෙනම් අපි යම් වෑයමක් දැරිය යුත්තේ. ඉතින් ඒ සඳහා යම් ආරාධනාවක් කරමින් අද දින ධර්ම දේශනාවත් අපි වඩන භාවනාවට අපි කරගෙන යන ප්‍රතිපදාවට යම්කිසි මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.